තිවිලේ වදන් පන්හිඳ තුඩින් නෑසෙන සරින් හැඟුම් වලාවක දැවටේ සවනත ළඟින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය. සහෘදයන් මුණගැහෙන තවත් සැන්දෑවක ඇරඹුමක් මේ 90 දශකයෙන් මෙහා ලාංකේය ගීත වංශය පෝෂණය කළ ගී පද රචකයන් සොයායන සහෘද අඩවිය. අද අපේ වැඩසටහනට කැඳවන සහෘදයා තමයි අශෝක හඳගම. එතුමන් සිනමාවේදී ලංකාවේ සිනමාව ඇතුලේ වගේම කෙටි කතාව ඇතුලේ බොහෝ දේවල් කරමින් ඉන්න කෙනෙක්. එතකොට අපේ මේ ගීත රචකයන් සම්බන්ධ කරගන්න වැඩසටහනදී කොහොමද අශෝක හඳගම කියන නිර්මාණවේදියා සම්බන්ධ වෙන්නේ? එතුමන් ඔහුගේ ටෙලි නිර්මාණ තුල වගේම ඔහුගේ සිනමා නිර්මාණ තුලත් වෙනස් කියවීමක්, වෙනස් රිද්මයක්, වෙනස් අර්ථයක් සහිත ගීත අපට දායාද කළා. ඒවා පිළිබඳව යම් කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒවා පිළිබඳව යම් අවධානයක් දිනාගෙන තියෙනවා. ඒ නිසා අපි අශෝක හඳගම කියන සිනමාවේදියා ඇතුලේ ඉන්න ගීත රචකයා සොයන්නටයි අද මේ සහෘද අඩවියේ ආරම්භම. අයිබෝන් ඔබට. අයිබෝන්. මම දන්නේ මේ ඔබේ සිනමා භාවිතය පිළිබඳව ගොඩක් දෙනෙක් කතා කරනවා. ඔබේ කෙටි කතා පිළිබඳව, ඔබේ කවි පිළිබඳව කතා කරනවා. මං හිතන්නේ ගීත රචකයා පිළිබඳව ඒ තරමටම කතාවහට ලක් වෙලා නැහැ කියලා. මම නිවැරදිද නැත්නම්? ඔව් වැඩි කතා කරන්නේ නැහැ තමයි. එකක් තමයි මේ ගීත රචනය සම්බන්ධයෙන් මම ඒ තරම් මේ එළියට ඇවිල්ලා ලොකු උනන්දුවකින් කතා බහ කරලත් නැති නිසා වෙන්න ඇති. මට මතකයි මේ ෆිල්ම් අවෝඩ්ස් වල මේ ඇහැරෙන්න සින්දුවට හොඳම ගීත රචනය හම්බ වෙනකොට ඒක අරන් බැහැලා එනකොට මේ ඒකටත් කෙලිය නේද කියලා වගේ එකක් මේ ඔඩියන්ස් එකේ ඉඳන් මේ කෙනෙක් කෑ ගහලා අහනවා ඇහුණා. ඒ වගේ එහෙම එකක් තියෙනවා. මම බොහොම මේ ගීත රචනය සම්බන්ධයෙන් ටිකක් මේ යටින් තමයි ඉන්නේ. නමුත් ඉතින් විවිධ අවස්ථාවල් වල හම්බ වෙච්ච අවස්ථා පාවිච්චි කරලා ගීත රචනාවේ යෙදුණා. ඉතින් මම ඉතින් මගේ එක්තරා විදිහක මේ කැමැත්තක් තියෙනවා ගීත රචනයේ යෙදෙන්න. නමුත් අර වෘත්තීය වශයෙන් ගීත රචනයේ යෙදෙන කෙනෙක් නෙවෙයි. සල්ලි වලට මම ගීත ලියලත් නැහැ. ලියන්නෙත් නැහැ. එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මම කවුරු හරි ඉල්ලුවොත් එහෙම ගීත රචනයක් කරලා දෙන්න කියලා මට හිතුනොත් සහ මට විවේකයක් තිබ්බොත් මම ඒක බාර අරන් කරනවා. ඒ අරුණාම ඉතින් මම ගීත රචනා කියලා ඉලිලා තියෙන්නේ මගේම මේ නිර්මාණ වලට අදාළ දේවල් සහ මගේ අහලුවන්ගේ නිර්මාණ වලට අදාළ දේවල් විතරයි. ඉතින් චිත්‍රපට හැටියට ගත්තොත් එහෙම මේ ඇගේ අසාග චිත්‍රපටියේ තමයි මගේ චිත්‍රපටයක ගීතයක් තියෙන්නේ. ඒ ගීතය මම රචනා කළා. ඊට අමතරව තාල කියන චිත්‍රපටයේට ගීතයක් පාලිත පෙරේරාගේ ඉල්ලීම උඩ ගායනා කරා. අර මේ පළුවක් ගැලවුණු බෙරයක් අරගෙන කියන සින්දු. අලුතෙන් චන්න දේශප්‍රිය කියන මේ කැමරා ශිල්පියා කරන මේ චිත්‍රපටයටත් මම ගීතයක් රැප් ගීතයක් මේ රචනා කළා. ඒක තාම මේ රිලීස් වෙලා නැති හින්දා මේ එළියට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ වගේ එක එක අවස්ථාවල් වල ගීත රචනා කරා. සමහරුන්ගේ ඉල්ලීමට ගීත රචනා කරා. ඉතින් ඉල්ලීමට තමයි වැඩියම. ඇත්තටම මම හිතලා ලියපුවාම නෙවෙයි. ඔබේ නිර්මාණය විසින් ඔබට ඉල්ලීමක් කරා ගීතයක් නිර්මාණය කරන්න. ඒ සින්තටික් සිහින නාට්‍යයේ මම ගීත දෙකක් මට මතක විදිහට අන්තර්ගත වුණා. ඒ ගීත දෙකම ලිව්වේ ඔබ. ඊයින් වඩාත් ජනප්‍රිය වුණු ගීතය තමයි අද ඔබ පළමුවෙන්ම තෝරගන්නේ ඔබේ නිර්මාණයක් හැටියට. ඔව් ඒ එක දවසක් හැන්දෑවක කියන ගීතය අතුල අධිකාරි ගායනා කරන්නේ නවරත්න ගමගේ තමයි ඒ ගීතයට තනුවක් නිර්මාණය කරේ. ඒ තනුව නිර්මාණය කිරීමේදී කිසියම් වැදගත්කමක් කිසියම් අභියෝගයක් මේ නවරත්න ගමගේ කියන සංගීත ශිල්පියා වේදියාට මම කිව්වා මේක සින්තටික් සිහින ටෙලිනාට්‍යයට රචනා කරපු ගීතයක්. සාමාන්‍ය සින්තටික් සිහින ටෙලිනාට්‍යයේ සංගීතය සැපුවේ රෝහණ වීරසිංහ. රෝහණ වීරසිංහ කියන්නේ ලංකාවේ ඉන්න හොඳම මේ අනුනිර්මාණ ශිල්පියෙක් සහ සංගීත වේදියෙක්. ඒ වුණාට මට මේකට ටිකක් වෙනස් මේ භාවිතාවක් ඒ ටෙලිනාට්‍ය මියුසික් වලින් වෙනස් වෙච්ච සංගීතයක් පාවිච්චි කරන්න උවමනා වුණ හින්දා මම වෙන
සංගීත ශිල්පියෙකුට දුන්නා මේ ඒකේ තනුව නිර්මාණය කරන්න කියලා. ඒ තමයි නවරත්න ගමගේ. නවරත්න ගමගේට මේ ඒ තනුව නිර්මාණය කරන්න දෙනකොට මම ඔහුට කිව්වා මම පද ටිකක් ලියලා තියෙනවා. ඒ පදවල එක කොමාවක්වත් වෙනස් කරන්නේ නැතුව මේ ඔබ පුළුවන් නම් මේ මෙලඩි එකක් දාන්න කියලා. ඉතින් ඒක තමයි ඔහුට දුන්න අභියෝගය. ඇත්තරම ඔහු ඉතාමත්ම දක්ෂ සංගීත තනු නිර්මාණ ශිල්පියෙක්. ඔහු ඉතාමත්ම මේ මනරම් මේ තනුවක් ඒ ගීතයට නිර්මාණය කරා. ඒකේ මේ මුළු ටෙලි නාට්‍ය පුරාම තියෙන නිකම් පරාරෝපිත චරිත ගොඩක් තියෙන්නේ. තමන්ගෙන්මත් සමාජයෙන්ුත් පරාරෝපිත වෙච්ච මිනිස්සු. ඒ කියන්නේ ඒලියනේට් වෙච්ච මිනිස්සු ඉන්න එකක්. ඒකේ විවිධ දේවල් මේ විවිධ කතා බහ ඩයලොග් ගස්සේ මතුවෙන දෙයක් තමයි මේ පරාරෝපණය කියන හැඟීම. ඒ කියන්නේ තමන්ටම අයිති නොවේ, තමන්ගේම නොවේ කියන හැඟීමත් එක්තරා විදියක ශූන්‍යතාවය පිළිබඳව දාර්ශනික අදහසකුත් එහි එන සමහරක් චරිත එහි ඉන්න මහාචාර්යවරයා විසින් මේ පළ කරනවා. මම හිතන්නේ ජයලත් මනෝරත්න තමයි මේ භූමිකාව රංගපෑවේ. ඒක තමයි ඒකේ තියෙන තේමාවෙම විශේෂත්වය. ඉතින් ඒ සින්තරිස්සින ටෙලි නාට්‍යයට ලියපු ගීත දෙකම මෙන්න මේ තේමාවට අනුව ලියවිච්ච ගීත දෙකක්. ඉතින් පළවෙනි ගීතය එක දවසක් හැන්දෑවක එහෙම ගීතයක්. මේ ගීතය එක තැනක තියෙනවා ඔබේ පෙම මාහටද මා නොවන අමුත්තා වෙතද කියලා. ඔය එක තමයි කියන්නේ ඒක ඇතුළේ කියන්නේ ඔබේ පෙම මටද එහෙම නැත්නම් මා නොවන ඒත් මමමද. ඒ කියන්නේ මා නොවන වෙන අමුත්තෙක් මං ඇතුළේ ඉන්න ඔයාටද. ඒ කියන්නේ මගේ මොන වටිනාකමකටද ඔබ ආදරය කරේ කියන වගේ එකක් තමයි අහන්නේ. ඉතින් ඔබ දකින මාද නැත්නම් මගේ ඇතුළේ ඉන්නවා මට ආවේනික කෙනෙක් සමහරක් වෙලාවට එයා ඔබ හඳුනාගෙනද මේ ආදරය කරේ වගේ එකක් ඒක ඇතුලේ මතු කරනවා. ඉතින් ඒක මුළු ටෙලි නාට්‍ය පුරාමත් විවිධ චරිතවලත් ඒ අදහස මේ එළියට එනවා. එක දවසක් හැන්දෑවක කනා මැදිරි එලි පාරක මං හෙව්වා තරු කැටයක් මං හෙව්වා තරු කැටයක් නිල් පාටින් පායා දිලෙන නිල් පාටින් පායා දිලෙන සිහිනයක ගිලීමා සිටියා කවුරුදෝ විත් දොර බිඳිනා විට සුලන් පොදක්වත් හැරුණු දොර පියනින් ආවානම් සිහිනයේ සුව අරන් නන්නාදුන නාදැසක් නිවි නිවි දිවිසුනා මොහොතක් සුවද ආරාධනාවක් අරන් ඇවිත් දොරකඩට පවන් පොදකටවත් ඉඩක් නෑ නොවේද අවකාශයම වස්ආගෙන ඇසිටිනා විට මා අසල ඇසිටිනා විට මා අසල එක දවසක් හැන්දෑවක කනා මැදිරි එලි පාරක මං හෙව්වා තරු කැටයක් මං හෙව්වා තරු කැටයක් නිල් පාටින් පායා දිලෙන නිල් පාටින් පායා දිලෙන මා අසල ලැබුම් ගනු පෙරතුව මා තුලට මොහොතකට එබුණානම් පැහැදිලිව දකින්නට තිබුණා මා තුලම මා නොවන පිටස්තරයකු සිටිනා වග ඔබේ පෙම මාහටද
ඔබේ පැම මාහටද මානවනේ අමුත්තා වෙතද ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද අශෝක හඳගම නම් ගීත රචකයා සහෘද අඩවියෙන් අපි සොයාගෙන යන්නේ අපේ පිළිවෙල අනුව ඊළඟට ඔබට තියෙන්නේ ඔබේ නොවන ගීතයක් තෝරන්න. ඔබ තෝරන්නේ රූකාන්ත ගුණතිලකගේ ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ. මේකත් ටෙලිනාට්‍යයක අන්තර්ගත වුණ ගීතයක්. ඔව් මේක සිඩ්නි චන්ද්‍රසේකර තමයි රචනා කරලා ගායනා කරන්නේ රූකාන්ත. මේ ගීතය මම තෝරගත්තේ කිසියම් විශේෂත්වයක් ඇතුව. මේ ගීතයත් මේ සාම්ප්‍රදායික ගීත රචනා ආකෘතියට අයිති නැති ගීතයක්. එක්තරා නිකන් ගීතයේ සංගීතය අමතක කරලා අපි කියවගෙන ගියොත් එහෙම නිකන් වාක්‍ය ටිකක් තියෙනවා. හරිම මේ සරල වචන වලින් පාවිච්චි කරපු නමුත් ආදරය කියන එක දෙන්නෙක් විඳින ඊ타මත්ම ඉන්ටෙන්ස් විදිහක් කියලා කියන අපි නිකන් ඊ타ම තීව්‍ර ආදරය විඳින මොහොතක් ඒ ගීතේ පද ටිකේ ඇතුළත් වෙනවා. ඒ මොහොතට ගැලපෙන තනුවක් නිර්මාණය වෙලා ඒක රූකාන්ත ගුණතිලක ඉතාමත්ම ආකර්ශනීය විදිහට ගායනා කරනවා. ඒ හින්දා තමයි ඒක ගීතයක් වෙලා තින්නේ. එහෙම නැත්තම් බලාගෙන ගියොත් එහෙම නිකන් ඇස් දෙක පියාගෙන බලන් ඉන්න බෑ. මේ මට ඉන්න බෑ. මෙහෙමයි මේ වගේ කතා ටිකක් තමයි ඒක ඇතුලේ කියන්නේ. ඒකේ කිසිම ගීතවත් බවක් නැහැ. නිකන් වචන වෙනම ගත්තාම. නමුත් ඒ ගීතය ඒ අදහස සහ එහි තියෙන සරලකම ඒකේ තියෙන ඒක ඇතුලේ ඊ타මත්ම මේ ආදරය විඳින තීව්‍ර මොහොතක් මේ මට නිදා ගන්න දෙන්නේ නැහැ උඹ එක එක ඒවා කරනවා මේ ඒක ඇතුලේ කියන්නේ ඇස් දෙක පියාගත්තත් මෙහෙම ඉන්නවා මෙහෙම එක එක අර හුරතල් වෙන මේ එකක් ඒ කියන්නේ පෙම්යුවලක් යහනේදී හුරතල් වෙන මොහොතක් ඊ타මත්ම මේ සිත් ගන්නා විදිහට රචනා වෙලා තියෙනවා. ඊ타මත්ම සරල වචන ටිකක් පාවිච්චි කළා. ඒ හින්දා තමයි මම මේ ගීතය තෝරාගත්තේ. ඒ රචනා ශෛලියට මම කැමතියි. ගොඩක් වෙලාවට දැන් මගේ එක දවසක් හැන්දෑවක ගීතේ තියෙන්නේ ඒ වගේ රචනාවක්. හැබැයි ඊට වඩා වෙන ගැඹුරකට ඒක ඇතුලේ යනවා. නමුත් මේක එහෙම එකකට යන්නේ නැති වුණාට ඒ මොහොත ඒ ආදරය විඳින මොහොත මේ පෙම්වතුන් දෙදෙනෙක් ඊ타මත්ම මේ හොඳින් නිරූපණය වෙලා තියෙනවා. මේ ගීතේට මම ඊ타මත්ම කැමතියි. දෙක පියාන නිදාගන්න මට බෑ මට නිදන්න බෑ සිත තුල දඟලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේ නෑ සිත එක්තැන් කර නිදන්න හැදුවත් ඒටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ රුල් වෙලා ඔබ හුරතල් වෙනකොට මටත් නිදන්නට ඕනෙම නෑ රහසක් කියන්න තියෙනවා ඔයාගේ කන් පෙති මත මගේ දෙතොල් තියා ඔබ ඈතින් හිටියොත් කියන්න බෑ මට අනිත් අයට ඒ ඇහෙන නිසා අනේ රත්තරන් හිතට වද නොදී තුරුළු වෙන්න ආදරේ කියා
මට කියන්න දේවල් හුඟක් තියෙනවා තුරුළු කරන් ආදරේ කියා ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ මට නිදන්න බෑ සිත තුල දඟලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේ නෑ සිත එක්තැන් කර නිදන්න හැදුවත් එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට මටත් නිදන්නට ඕනෙම නෑ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද අශෝක හඳගම සිනමාවේදියා ඇතුළේ ඉන්න ගීපද රචකයා මේ සහෘද අඩවියෙන් සොයාගෙන යන්නේ. හැමෝම අක්‍රිය වෙලා නිෂ්ක්‍රිය වෙලා ඉන්න කාලෙක ඔබ සිනමාව ඔස්සේ ක්‍රියාකාරී වුණා. දැන් අපි අපේ ශනිදා කරලි වැඩසටහනෙනුත් අපි පිළිබඳව කතා කරා. විදර්ශන කන්නංගර කියන වගේ සූම් සිනමාව ඔබ හඳුන්වලා දුන්නා. ඔව්. ඒ නිර්මාණය වෙනුවෙන් ඔබ කරපු ඔබ ලියපු ගීතයක් තමයි අපි තෝරගන්නේ. හැබැයි ඊට කලින් ටිකක් ඒ සිනමා නිර්මාණය ගැන කතා කරමු. මොකද අපි එය ඔබ මේ සයිබාවකාශයට මුදා හැරලා සතියකින් පමණ අපි සාකච්ඡාවට එකතු වුණේ. දැන් මාසයක් පමණ වෙන නිසා මම දැන් නිර්මාණය පිළිබඳව ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. ඔව් ඒ නිර්මාණය ඇත්තටම අර අපි මාසයකමාරක් දෙකක් විතර හුදකලාව මේ තනියෙන් ගෙවල් වලට එලා ඉන්නකොට කිසිම සමාජ ආශ්‍රයයක් නැතුව කිසිම හිතමිතුරු ආශ්‍රයයක් නැතුව කිසිම මනුෂ්‍ය සම්බන්ධකමක් නැතුව හැම සම්බන්ධකමක්ම මේ අර ඇත්තසේ පෙනෙන ඇත්ත නොවන අවකාශයක සිද්ධ වෙච්ච සම්බන්ධකමක් කරහා මේ ගෙවිනි වකවානුවක අපි එක්තරා විදිහක විෂාදයකට මානසිකව ලක් වෙමින් හිටියා. ඉතින් මේ தત્ත්වය තුළ තමයි මේ නිර්මාණය අහම්බෙන් වගේ මේ ආකෘතිය ඇතුලේ කියන්නේ මේ සූම් කියන තාක්ෂණය ඇතුලේ අපි sannivedanaya කරන එකිනෙකා හා sannivedanaya කරන මේ වෙලාවේ මේ තාක්ෂණය ඇතුලේ අපිට චිත්‍රපටයකට තේමාවක් සිනමාකෘතියක් අත්හදා බලන්න පුළුවන් නේද කියන හැඟීම ආවේ. ඇත්තටම අපේ ගෙදර හැන්දෑවක මගේ පොඩි දුවත් එක්ක අපේ ලොකු දුව ඉන්නේ ඇමරිකාවේ නිව්යෝක් නගරේ මේ ඉගෙන ගන්න ගිහිල්ලා. ඉතින් එයාත් එක්ක කතා කර මේ ඉන්න මොහොතක තමයි මේ වැඩේ පුළුවන් නේද නිකන් සිනමා ආකෘතියක් ඇතුලේ කරන්න වගේ හැඟීමක් මට ඉස්සෙල්ලාම පහළ වුණේ. ඉතින් ඒකට අවශ්‍ය කරන මේ ප්‍රධාන ආකෘතිය ගොඩනැගෙන්නේ ඩයලොග් එහෙම නැත්නම් දෙබස් හරහා ඒ ඩයලොග්ස් ටික ලිව්වා. ලියලා ඒක ඉතින් අර එක්තරා විදිහක මූඩ් එකකට එහෙම නැත්නම් හැඟීමක් තමයි ඒකට පොවන්න උවමනා කරේ. හැඟීම ඇතුළට කිසියම් විදිහක අර falling in love එහෙම නැත්නම් ආදරය බැඳීම කියන එක අපි මේ සිංහලෙන් කිව්වට ඒක ඇත්තටම falling in love කියන එක ඉංග්‍රීසියේ වෙන තේරුමක් එක්ක එනවා. ඉතින් ඒ අදහස කැටි කරගත්ත නිර්මාණයක් කරන්න ඕන කියන අදහස ආවා. ඉතින් ඒ ඔක්කොම ඔබලා තමයි ඒ නිර්මාණය කරේ. මේ ගීතය ඇත්තටම මේ ඒ නිර්මාණය සඳහාම ලියවිච්ච ගීතයක් නෙවෙයි. ඒක වෙන
අවස්ථාවක ලියවෙච්ච ගීතයක්. කියන්නේ කිසියම් සිනමාවකට හෝ නෑ, ටෙලිනාට්‍යයකට නෑ, අරමුණු කරගෙන අරමුණු ලියපු කරගෙන ගීතයක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. මේක නිකන් ලියවෙච්ච ගීතයක්. ඒක මම මේකට මේ යොදාගත්තා. මේ ගීතේ ඇත්තටම මේ කියවෙන්නේ අපි ලෝකට එහෙම වූ ස්වරූපයක් නැති කල කියනකොට කියලා කියමනක් තියෙනවා. ලෝකයට එහෙම වූ ස්වරූපයක් නැහැ කියන එක අදහස් කරන්නේ දැන් කිසියම් දෙයක් දිහා අපි බලනකොට අපි බලන්නේ අපේ ඇහෙන්. එහෙම නැත්නම් ඒකටම එහි අර්ථයක් එහි සාරයක් නැහැ. ඒකටම මේ සාරයක් නැහැ. අපි තමයි ඒකට අර්ථයක් දෙන්නේ. සමහරක් වෙලාවට අපි ඒ දෙන අර්ථය අපිම විසින් වෙනස් කරගන්න වෙලාවල් තියෙනවා. අපිට මේක වෙනස් කරගන්න මේ වෙන මොහොතවල් තියෙනවා. ඉතින් ඒ වගේ සංකීර්ණ අදහසක් තමයි මේ ගීතය ඇතුලේ මේ තියෙන්නේ. මම ඇත්තක් වාගේ දැක්කේ මායාවක් කියලා කියන්නේ තමන්ම තමයි මේ මායාව ගොඩනගන්නෙත්. තමන්ම තමයි මේ මායාව බිඳගන්නෙත්. ඉතින් ඒ තේරුමෙන් තමයි මේ ගීතය රචනා කළේ. ඒක ඉතින් මේ චිත්‍රපටියට හොඳින් ගැලපුණා ඒ මොහොතට. ඒකට තනුව නිර්මාණය කරේ ඉන්ද්‍රචාපලියනගේ චිත්‍රපටියේ රංගපෑවා. ඒකම ගායනා කරේ සමනලී ෆොන්සේකා. එයත් ඒ චිත්‍රපටියේ රංගපාමින්ම තමයි ඒක සජීවීව ගායනා කරේ. මායාවකි ඔබ ඇත්තක් වාගේ මා දැසේ දැවටු මං මාඩ ප්‍රේමයක් මගේ සිතේ ඇවිලු මට මාමතක නිමේෂයක ඔබ කඩා වැදීමා සිත්නාකාසිට උල්කාවක්සේ එළිය විහිදුවා නිවීගියා කළුවරම ඉතිරි කර මායාවකි ඔබ ඇත්තක් වාගේ මා දැසේ දැවටු මං ප්‍රේමයක් මගේ සිතේ ඇවිලු ලොවට හිම වූ රුවක් නොමැති කල ඔබ ඇත්තක්සේ පෙනුනේයි මනසේ මා ඇඳගත් සිතුවමකට මං රැවටුනා පුදුමයක් තමයි මායාවකි ඔබ ඇත්තක් වාගේ මා දැසේ දැවටු මං මාඩ ප්‍රේමයක් මගේ සිතේ ඇවිලු ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද අශෝක හඳගම නිර්මාණවේදියාත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ අශෝක හඳගම කියන සිනමාවේදියා ඇතුළේ ඉන්න ගීත රචකයා මේ කතා කරමින් ඉන්නේ. ඊළඟට අපි ඔබේ නොවන නිර්මාණයක් අපේ වැඩසටහනේ පිළිවෙල අනුව තෝරාගන්නේ විශාරද ආචාර්ය නන්දා මාල්නී ගායන ගීතයක් සකුරා මල් පිපිලා. සකුරා මල් පිපිලා හරි පුදුමයි කියන ගීතය මම තෝරාගත්ත විශේෂ හේතුවක් තියෙනවා.
මේ ගීතේ ඇත්තරම මේ මම ආශා කරන ගීතයක් මහාචාර්ය සුනිල් ආරරත්න මේ රචනා කරලා තියෙන්නේ. අපි දන්න සකුරාමල් අපේ ගෙමිදුලේ පිපෙන්නේ නැහැ, වනල හැබේ පිපෙන්නේ නැහැ. ඉතින් එක දවසක් උදේට නැගිටලා බලනකොට වනල හැබේ සකුරාමල් පිපිලලු. එහෙමනේ දකින්න සකුරාමල් පිපිලා හරි පුදුමයි. ගේ දොරකඩ නිල්වන්න පියසේ කියලා මේ පටන් ගන්න. කියන්නේ එක්තරා විදිහක විශ්මයක් දැනවෙන එක එක්තරා සිහිනමය ජවනිකාවක් මේක ඇතුලේ තියෙනවා. මේ නිදිමත නැති වෙලා එක පාරට ඉර පායලා තියෙනවා ආකාශේ මහ රාත්‍රී. හරි. ඒ වගේ එකක් මේක නොවිය හැකි දේවල් ගොඩාක් මේ මැද්දේ තමයි යන්නේ. අන්තිමට මේ කියන්නේ ඒක බොහොම ලයාන්විත විදිහට ගායනා වෙමින් ගිහිල්ලා අන්තිමට ගීතයේ ගායනා වෙනවා නිකන් සැර හඬකින් මේ සුදම් සභාවේ අරගලයක් වී අහසින් කොටසක් කඩා වැටි කියලා නන්දාමාලි ටිකක් දැඩිව මේ කියන මොහොතකින් තමයි මේ චිත්‍රයේ ගීතයේ අවසාන මේ ටික තියෙන්නේ. ඉතින් මේ ගීතය මම විශේෂයෙන්ම තෝරගත්තේ ඔය ගීත රචනාවේ තියෙන විශේෂත්වයේ හින්දාම නෙවෙයි. මේ ගීතය තරම් ඓතිහාසික වටිනාකමක් තියෙන ගීතයක්. මේක මම අහලා තියෙනවා 71 කැරැල්ල වෙලාවේ. මේ ගීතේ ඇති වෙන සමහරක් සංඥා 71 කැරැල්ලේ විවිධ සිදුවීම් වලට සංඥා හැටියට පාවිච්චි වුණා කියලා. ඒකම තමයි මේ ගීතයේ ප්‍රචාරය වෙන වෙලාවල්. මේකත් එක්ක තව ගීත තිබ්බ මම හිතන්නේ අර කුරුල්ලනේ ඇවිල්ලා වගේ ගීතයක් මට මතක නැහැ කවුද කියන්නේ කියලා. ඒ වගේ ගීත කිහිපයක් තිබුණා. මේ ඒවා ගුවන් විදුලියේ ප්‍රචාරය වුණේ ඒ අර 71 සන්නද්ධ තරුණයින්ට එක පොලිස් ස්ථානවලට පහර දෙන්න සිග්නල් දෙන්න කියලා වෙලා. ඒ චෝදනාවට මම හිතන්නේ ගුමුද සංස්ථාවේ සෑහෙන පිරිසක් වැඩතහනමකට පවා ලක් වුණා. මේ නාත්තන්ඩියේ පඤ්ඤාලෝක හාමුදුරුවෝ එහෙම මේ අධ්‍යක්ෂක මණ්ඩලෙ හිටිය අය කරුණාසේන ජයලත් වගේ අය මේ වැඩතහනමකට ලක් වෙලා තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන මෙන්න මේ සුවිශේෂත්වයේ හින්දා තමයි මම ඒ ගීතය තෝරාගත්තේ. ඉතින් මේක මම අහලා තියෙන කතාවක් හින්දා ඒක තහවුරු කරගන්න මේ වැඩසටහන අද තියෙන හින්දා ඊයේ හැන්දෑවේ මම මහාචාර්ය සුනිල් ආරරත්නට කතා කරා මෙහෙම මේකක් තියෙනවා ඇත්තද කියලා. ඔහු තමයි ඒ පිළිබඳව විස්තර කිව්වේ. මේවා මොන හේතුවකට ඒක එහෙම වුණාද කියලා දන්නේ නැහැ. නමුත් ඒ විදිහට පාවිච්චි කරලා තියෙනවා කියලා මේ ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය වීම ටික කලකට තහනම් වෙලා තිබිලා තියෙනවා ඒ කාලේ. ඉතින් මම දැනගෙන හිටියේ නෑ මේක රචනා කරේ මේ මහාචාර්ය සුනිල් ආරරත්න කියලා. මේ ඔහු කතා කරනකොට ඔහු කිව්වෙත් නෑ. පස්සේ තමයි දැනගත්තේ ඔහු තමයි මේ රචනා කරලා තියෙන්නේ කියලා. හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියසේ නිදිමත නැති හිරු පායා ඇත උමතු වෙසින් මහරෑයාමි මින්රල විරලි සක්මන් කළ සඳ පාසටහන් ඇත වැලි තලයි නාග පිඹුරු රුදු සිංහ වලස් කැල ඉගිලි තිනක බින් කුඩුවනේ සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියසේ නිදිමත නැති හිරු පායා ඇත උමතු වෙසින් මහරෑයාමි යනේන සෙල්ලම් රිය පෙළ අතරින් පාසැල් යන විට බෝනික්කෝ අකුරු ගන්විති කුංජි සිසුන් හට වයසක ගුරුවර සුමපීකෝ සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියසේ නිදිමත නැති හිරු පායා ඇත උමතු වෙසින් මහරෑයාමි කොටසක් කඩා වැටි සුදම් සභාවේ අරගලයක්කි ආසින් කොටසක් කඩා වැටි වියපත් සඳවතගේ දොර නැති වී හැරමිටි සඳින් බලා සිටි සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියසේ නිදිමත නැති වී
සමහරයාමි ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද ගීපද රචක අශෝක හඳගම සමග අපි මේ කතා කරමින් ඉන්නේ ඊළඟ ගීතයට අපි යන්න කලින් සාමාන්‍යයෙන් නිර්මාණයක් සඳහා ටෙලිනාට්‍යයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් චිත්‍රපටයක් වෙන්න පුළුවන් ගීතයක් නිර්මාණය කරද්දී සාමාන්‍යයෙන් අර දීර්ඝ දර්ශනයක් කෙටි කරලා දක්වන්නේ එහෙම නැත්නම් ඒකාකාරීත්වයේ මිදෙන්න ඔය ආදී කාරණා වෙනුවෙන් තමයි ගීතය භාවිත කරන්නේ. හැබැයි සමහර අවස්ථාවලදී එහෙම ඒ සිනමාවත් එක්ක එහෙම නැත්නම් මේ ටෙලිනාට්‍යයත් එක්ක බද්ධ කරලා ගත්තේ තමයි ඒ ගීතයේ තියෙන හරය වටිනාකම අපිට තේරෙන්නේ. නැත්නම් මේ අර්ථය ගැලපෙන්නේ. එහෙම නොවන අවස්ථාවලදී අපිට ඒ ගීතය වෙනමම රස විඳින්න පුළුවන් අවස්ථාවලුත් ඇතම් ගීත ඇතුලේ තියෙනවා. ඔබ ගීත භාවිත කරන්නේ මේ කියන අරමුණු වලට වඩා වෙනස් අරමුණකට කියලා මට නම් හිතෙන්නේ. ඔව් මෙහෙමයි. දැන් මේ ගීතයත් අපි අනුන්ගේ කියන ටෙලිනාට්‍ය මාලාවට ලියපු ගීතයක්. මේක විකාශය වුණේ නැහැ. කවුරුත් මේ channel එකක් ලංකාවේ මේ ටෙලිනාට්‍ය මෙලදී ගත්තේ නැති නිසා මේ ටෙලිනාට්‍ය ලිව්වේ සහ අධ්‍යක්ෂණය කළේ අමල් අල්විස් කියන මාත් එක්ක ඉතා සමීපව වැඩ කටයුතු කරපු මගේ සහාය අධ්‍යක්ෂකවරයා. ඔහු දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මේ මං හිතන්නේ ඉතාමත්ම විශිෂ්ට මේ විකට කොමඩි සිට්කොම් කියලා සිට්කොම් කියලා කියන්නේ සිටුේෂන් කොමඩිස් කියලා. ඉතින් ඒ වගේ ඒ කොමඩි මේ ශානරයට අයත් වෙන ටෙලිනාට්‍යයක්. මේක කවුරුවත් එකම channel එකකින්වත් ගත්තේ නැහැ. ඉතාමත්ම මේ සුන්දර ටෙලිනාට්‍යයක්. ඉතින් ඒ ටෙලිනාට්‍යයේ තේමා ගීතයේ හැටියට තමයි මේ ගීතය රචනා කළේ. ඉතින් මේ ටෙලිනාට්‍යයේ එන චරිත අර මං කිව්වා වගේ ඔවුන්ට අයිති නැති චරිත. අපි අනුන්ගේ කියලා කියන්නේ ඒකයි. අපිට හරි සැහැල්ලුවෙන් ජීවිතය ගැන හිතන ඒ කියන්නේ සැහැල්ලුවෙන් ජීවිතය ගැන හිතන්න බල කරපු මේ තත්වයක් යටතේ ජීවත් වෙන තරුණ වයසේ ඉන්න මැදි වයසේ අයත් ඉන්න විවිධ කොටස් බෝඩිමක වගේ මේ බෝඩින් කාර්යෝ කියලා ඉස්සර ටෙලිනාට්‍යයක් තිබන්නේ වගේ මේ බෝඩිමක සිද්ධ වෙන මේ කටයුත්තක් වගේ තමයි මේක යන්නේ. ඉතින් ඒ ටෙලිනාට්‍ය සඳහා තමයි මේක රචනා කළේ. හැබැයි වෙනම ගත්තාම මේ ගීතය ඇතුලේ අර ඔබ කිව්වා වගේ වෙනම රස විඳින්න පුළුවන්කමක් තියෙන්නේ. මම අර කිව්ව එකෙන් අපි දැන් මේ මොහොත වෙනකොට අපි ඇත්තරම අපිට අයිති නෑ. අපි ඕනම කෙනෙක් ගත්තොත් එහෙම තේරෙනවා මේ අපේ ජීවිතේ අපිට අයිති නෑ. අපි කාටදෝ වෙන නන්නාඳුනන බලවේගයකටයි අපි අයිති වෙලා තියෙන්නේ. අපිට ඕන දේවල් අපිට කරන්න හම්බ වෙන්නේ නෑ. අපිට ඕන අපේ ආශාවල් අපිට හම්බ වෙන්නේ නෑ. අපි හැම වෙලේම මේ කිසියම් දෙයක් හඹාගෙන යමින් තියෙනවා. අපිට අහිමි වෙච්ච අපි සමහරක් වෙලාවට අපිට අහිමි ජීවිතය හොයනවා වෙන්න පුළුවන්. මෙන්න මේ තත්වය මෙන්න මේ මානසිකත්වය නිරූපණය වෙන ගීතයක් හැටියට තමයි මේ ගීතය රචනා කළේ. ඉතින් මේක ගායනා කරනවා මේ ටිකක් පිරිසක්. මේකට තනුව නිර්මාණය කළේ කපිල පූගලාරච්චි. ගායනයෙන් රවීන්ද්‍ර යසස්, කපිල පූගලාරච්චි, කිං රත්නම්, තිලිනා ඩිසිල්වා ගායනයෙන් මේක හැඩ ගන්වනවා. ඉතින් මේක ටිකක් ඉහළ ටෙම්පෝ එකක තියෙන ගීතයක් නිසා මේ විනෝද ජනක බවකුත් ඒ ගීතය ඇතුලේ තියෙනවා. Rum tum 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 rum tum 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 dum dum rum tum 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 dum rum tum 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 Viduli kotana ahasa wage හිටපු ගමන් දිලිසෙනවා අපේ අරුම ජීවිතේ අපි දන් නැති අපටත් නැති නිර්වින්දන ජීවිතේ අපි අනුන්ගේ ඊයේ එහෙමයි අද මෙහෙමයි හෙට හරියයි කිසි අවුලක් නැහැ කිසි ගින්නක් නැහැ Google, Facebook, YouTube, iPhone, iPad, notebook, tablet, catalog. Liye kiye vili, opuna mati, apna ahimi jeevite.
ඉන්දන වැල්ලේ වගේ ආසටහන් වියකෙනවා අපේ ගමන් මාවතේ මුලකුත් නැති අගකුත් නැති පුංචි තිතකි ජීවිතේ අපි අනුන්ගේ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද අශෝක හඳගම නිර්මාණවේදියා සමග අපි මේ කතා කරමින් ඉන්නේ මේ ගීතයට ඇත්තටම මේ දැන් තවත් අශෝක කෙනෙක් සම්බන්ධයි. අශෝක කෝවිලගේ තමයි මේ ගීතය ලියන්නේ. පාරු පාලමෙන්. පාරු පාලමෙන් ගීතය මම තෝරාගත්තේ සුනිල් ඉදිරිසිංහ ගායනා කරන්න අශෝක කෝවිලගේ ලියන්නේ. මම හිතන්නේ මේකට සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ තමයි සංගීතය සපයලා තියෙන්නේ. මේක මම හරි ආස කරන සින්දුවක්. මම ඒ ආස කරන්නේ පුද්ගලික හේතුවක් හින්දා මම හිතන්නේ මේ මම කොහොමදත් පැරණි කොළඹට හරි ආසයි. පරණ කොළඹ කියන්නේ ඇත්තටම ඒ සාපේක්ෂව ගත්තොත් එහෙම අදට වඩා මේ නාගරිකයි මම හිතනවා. ඒ කියන්නේ එකෙක් පාරුකාරයෝ තමයි පාරුකාරයෝ ඉන්නවා, කරත්තකාරයෝ ඉන්නවා, රික්ෂාකාරයෝ ඉන්නවා. ඒ හිටියට සාපේක්ෂව ගත්තොත් එහෙම එක්තරා විදිහක නාගරිකකමක් ඒ ජීවිතයේ ඇතුලේ තියෙනවා. අන්න ඒ සීමාව ගැන පොඩ්ඩක් දැන් අද දැන් උදාහරණයකට දැන් අද ගත්තොත් එහෙම අද එහෙම මේ එහෙම නෙවෙයි. අද කොළඹ බිල්ඩින් තියෙනවා, BMW යනවා, මේ අරවා මේ ඔක්කොම ගියා වුණාට හරිම ග්‍රාම්‍යයි කියලා මට හිතුණා. ඒ සිතුවිල්ල කොළඹ ඇතුලේ තියෙන සිතුවිල්ල කියන්නේ මනෝභාවයේ හරිම මේ ග්‍රාම්‍යයි. ඉතින් ඒ අතින් ගත්තාම ඉස්සර ඒක හරි විනෝදජනක කොළඹක් මේ තිබිලා තියෙනවා කියලා පේනවා. දැන් මේ පාරු පාලමෙන් ගොඩ වෙලා මේ එනකොට ඉතින් එයාට දැනෙනවා, එයාට මතක් වෙනවා එයා දැන් මේ පාරුකාරයෝ මේ ඈත ඉඳන් ගිහිල්ලා බඩු දරාගෙන මේ ඊ කොට වැරව මොනේ අරන් එන්නේ. ඉතින් අරන් එන අස්සේ දැන් මෙතනින් දැන් එයා ගොඩ වෙලා එනකොට එයාට මතක් වෙනවා මේ සෙලෙස්ටිනා කියන එයාගේ පෙම්වතිය. ඉතින් ඒ පෙම්වතිය එක්ක ඇවිල්ලා මේ මොනවද කරන්නේ? ඉතින් අර සෙක්කුයි දුවේ එනකොට එයාට කම්බා විකුණන වෙලෙන්දෝ ඉන්න ඒ පළාත. ඒකෙන් එනකොට එයාට මතක් වෙනවා මෙයා සෙලෙස්ටිනා නුඹ මතක් වුණා කියලා තමයි එන්නේ. අපි බේරවැවට මේ ගිහිල්ලා පාරු පදිමු. ඊට පස්සේ මේ ට්‍රෑම්ප් එකේ ගිහිල්ලා කවි මඩුවේ මේ කවි අහමු කියලා කවියෝ ඇවිල්ලා. දැන් ඒ කවි මඩු වුණත් මේ ඒ කවි මඩු වුණත් දැන් ට්‍රෑම්ප් එකේ ගිහිල්ලා කවි මඩුවේ කවි අහනවා කියන එකත් මේ නිකන් ගමක කවි නිලුම් කවි අහනවා වගේ එකක් නෙවෙයි. නිකන් වෙන පොඩි නාගරික මේ සංස්කෘතික ලක්ෂණයක් තියෙන නිකන් වැඩක්. ඉතින් ඒක නිකන් අර පොඩි වෙන සුන්දරත්වයක් මට මැවිලා පේනවා. සමහර දැන් කොළඹ ෆොටෝ ඡායාරූප අරම මේ ඔක්කොම මේ නරඹනකොට මීට වඩා විධිමත් පිළිවෙලක් තිබ්බ නගරයක් විදිහට කොළඹ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ චිත්‍රය මේකෙන් මැවෙනවා. ඒකම මේ කොළඹ ගැන තාමත්ම හොඳ නවකතාවක් ලියවිලා තියෙනවා. මොහන් රාජ් මඩවල ලියපු කොළඹ කියන නවකතාව. ඒ නවකතාව ඇතුළෙත් මෙන්න මේ ජීවිතය මේ විස්තර කරනවා කොළඹ තියෙන. ඒක හරිම ලස්සන. ඒක ඇත්තරම නිසි ඇගයීමකට ලක් නුණු නවකතාවක් ලංකාවේ මෑත කාලේ ලියවෙච්ච. ඉතාමත්ම හොඳ නවකතාවක්. මම ඉතාමත්ම රසවින්ද නවකතාවක්. ඒක ඇතුළෙත් මේ කොළඹ ඒ විදිහට මේ අපිට පරිකල්පනය කරගන්න පුළුවන් විදිහට මේ ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේ ගීතයට මේ ඇහෙන විට මට වෙන කොළඹක් මැවෙනවා. ඒ චිත්‍රයට මම කැමතියි. ඒකයි මම මේක තෝරාගත්තේ. පාලමෙන් කොළඹට ගැල්පේලිය සැපත්තුනා ගෑස් පාට ලං වෙනකොට අපි හොඳටම හාසුනා සෙක්කු වීදියේ කම්මා දැක ඔබ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපන් මං එන තුරු සෙලෙස්ටිනා
ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා බිරවැවට හඳ පෑව්වා වාගේ මට උඹේ සිනා කබා කුරුත්තාවද මුතු දෙපොටක් ගෙලේ දමා සාන්ත බස්තියා නැලේ පාරුපදිනු සෙලෙස්තිනා මහමංකඩ කවි මඩුවක් හෙට හවසට පැවැත්වෙන නම් දරාපු කවිකාරයෝ එහි එන වග කතා වුණා රෑම් කාර් එකේ ගිහින් කවි ආමුද සෙලෙස්තිනා ඉංගිරීසි රැජින වගේ මට නම් උඹ සෙලෙස්තිනා පාලමෙන් කොළඹට කැල්පේලිය සැපත් වුණා ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපන් මං තුරු සෙලෙස්තිනා හද තුල උපන් සිතිවිලි වදන් පන්හිඳ තුඩින් නැසෙන සරින් හැඟුම් වලාවක දැවටේ සවනත ළඟින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද අපි අශෝක හඳගම නිර්මාණවේදියාත් එක්ක මේ කතා කරමින් ඉන්නේ බොහෝ විට අශෝක හඳගම කියන සිනමාවේදියා ඔබ තමයි මතු කරගන්නේ කතා බහට ලක් වෙන්නේ. නමුත් ඔහු ඇතුලේ ඉන්න ඒ ගීත රචකයාව අපි අද කැඳවන්නේ ඇහැරෙන්න. ඔබේ ඇගේ ඇස අග කියන විශිෂ්ට සිනමා නිර්මාණයට අන්තර්ගත වුණු ගීතය ඇහැරෙන්න. ඇහැරෙන්න ගීතය ඇගේ අසාග චිත්‍රපටයේ තේමාව සටහන් කරන ගීතයක් චිත්‍රපටයේ අගට තමයි මේක යොදා ගැනුනේ. ඇත්තටම චිත්‍රපටයේ ඇතුලේ තියෙන ගීතයක් නෙවෙයි චිත්‍රපටයේ අවසාන ටයිටල් ටික යනකොට තමයි මේ ගීතය ඇහෙන්නේ. මේ ගීතය ඉවර වෙනකන් මිනිස්සු අහගෙන හිටියා. ඒ චිත්‍රාල් සෝමපාලගේ ගායන විලාශයත් ඔහුට ඒකට ඔහු නිර්මාණය කරපු සංගීතයත් හින්දා. මම දන්නේ මේ චිත්‍රපටයට කලින් ඔබ ගීත එලි දක්වනවා. ඔව් ගීත එලි දක්වුවා. ඒ කියන්නේ ඒකට තේරුමක් තියෙනවා ඇත්තටම. ඒ චිත්‍රපටයේ අපි දන්නවා චිත්‍රපටයේ මහාචාර්ය මේ වරේක් තමන්ගේ ශිෂ්‍යාව එක්ක මානසිකව කිසියම් විදිහක මේ ෆැන්ටසි එක්ක මේ හිර වෙලා ඉන්නවා. ඉතින් ඒ ෆැන්ටසි එක ඇතුලේ අපි හැමෝම ෆැන්ටසි එකක් ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. මේ අපි මේ මොහොත පවා එක්තරා විදිහක ෆැන්ටසියක්. ඉතින් අපි ෆැන්ටසි එකක ඉන්නකොට අපිට සිද්ධ වෙනවා ඇහැරෙන්න. ඇහැරුනේ නැත්තම් අපි ලොකු මේ ව්‍යසනයකට මේ ඇද වැටෙන්න පුළුවන්. හැබැයි එහෙම ඇහැරෙනකොට අපි ඇහැරිලා එක හීනයකින් ඇහැරිලා අපි ආයෙත් ඇතුල් වෙන්නේ තව හීනයකට. කියන්නේ අපි ඇත්තරම මේ යථාර්ථයට ඇහැරෙනවා කියලා එකක් මේ නෑ. එහෙම එකක් නෑ. අපි එක හීනයක ජීවත් වෙනවා. ඒ හීනෙන් ඇහැරෙනවා මේ මොකක් හරි හේතුවක් නිසා. ඊට පස්සේ අපි තවත් අලුත් හීනයකට
ඇතුල් වෙනොත් මේ ගීතේ කියන්නේත් ඒක ඇහැරෙන්න කියන එක කියනවා. ඒකම ඇහැරිලා අන්තිමට ගීතේ අහන්නේ ඇහැරිලා අපි කොහෙටද යන්නේ? කොයි මේ හීනෙන් ඇහැරිලා තව කොයි හීනෙටද මේ ඇතුල් වෙන්නේ මට කියලා දෙන්න කියලා වල අපි කොහාටද යන්නේ? ඉතින් අපි එක හීනකින් එක හීනකට අවදි වෙනවා කියන එක තමයි මේ එහි මේ තේමාව හැටියට තියෙන්නේ. මට ඔබ ඔය කාරණාව කියනකොට මතක් වෙනවා ඔබ මේ අර අපේ මේ අලුත් සිනමා නිර්මාණයට භාවිත කරපු අර මායාව කියෝ බැත්තක් වගේ කියන මේ ගීත දෙක ඇතුළෙම එකම අදහස තමයි. කිසියම් විදිහක සමානකමක් තියෙනවා. ඒ කියන්නේ ඒක මායාව ඔබ බැත්තක් වගේ කියන්නේ ඒක ඇත්තටම මම දැක්ක මම කිසියම් වස්තුවක් දිහා බලලා අපේ වස්තුව අපේ මනසේ තමයි ගොඩ නගා ගන්න. එතකොට අපි මේ මනසේ ගොඩ නගා ගන්න ඒ මොකක් හරි සත්‍යයක් හරි සාරයක් තියෙනවා නම් ඒක සමහරක් වෙලාවට ඒක කොයි මොහොතක අපි නොදන්නා මොහොතක කඩා වැටෙන්න පුළුවන්. ඒක කඩා වැටුනහම මොකද වෙන්නේ? ඉතින් ඒ වගේ එකක් තියෙනවා. මේක ඇත්තටම මේකත් ඒ වගේ තමයි. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් එක අපි එක මොහොතක අපි එක ෆැන්ටසි එකක් ඇතුළේ දැන් මේ චිත්‍රපටයේ නරඹුත් තේරෙයි ඒ මහාචාර්යවරයාගේ ෆැන්ටසියෙන් එළියට එන්නේ තමන්ගේ දරුවා කෝච්චියට අහු වෙන්න ගිය වෙලාව. ඒ කියන්නේ ඒක තමයි ඇහැරෙන මොහොත. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් පොල්ලෙන් ගහන්න ඕන මේ නිකන් එහෙම ඇහැරෙන්න. ඒ කියන්නේ මොකක් හරි කම්පනයක් ඇති වෙන්න ඕන එහෙම ඇහැරෙන්න. ඒ කම්පනයෙන් තමයි මේ ඒක එහෙම වෙන්නේ. ඉතින් අර චිත්‍රපටියෙත් මේක තියෙන්නේ එහෙමයි. ඒ කියන්නේ ආදරයෙන් බැඳෙන්න එක්තරා විදිහක කිසියම් ෂොක් එකකට යන්න ඕන. ඒකයි වැටෙන්න ඕන කියලා. කියන්නේ falling in love කියන එකේ තේරුම වැටෙන්න ඕන කියන එක ඇතුලේ තියෙන්නේ ඒ වගේ අදහසක් තමයි. කියන්නේ අපි එහෙම මේ එකකින් තව එක යථාර්ථයකින් තව යථාර්ථයකටම නෙවෙයි ඇත්තටම එක හීනකින් තව හීනයකට පණින එක. ඒක තමයි මේ ගීතේ කියවෙන්නේ. ඔබ මේ සිනමා භාවිතය ඇතුළෙත් ඔබ සාම්ප්‍රදායික සීමාවන් අතික්‍රමණය කරනවා. මට හිතෙනවා මේ සිනමා නිර්මාණය සඳහා චිත්‍රාල් සෝමපාල වගේ සංගීතවේදියෙක් භාවිත කිරීමත් එක්තරා විදිහක වෙනසක් අලුත් දෙයක් තමයි කියන්නේ. ඔව් චිත්‍රාල් ඇත්තටම අපේ මේ රොක් සංගීතයේ ඉන්න ඉතාමත් ප්‍රශස්ත සංගීතවේදියෙක් සහ ගායන ශිල්පියෙක්. ඔහුට සංගීතය පිළිබඳව හොඳ ඉවක් තියෙනවා. ඒ චිත්‍රපටියට අවශ්‍ය කරන මේ සංගීතය සපයන්න චිත්‍රාල් තමයි මේ අපේ ඉන්න අයගෙන් හොඳම කෙනා කියලා මම හිතුනේ. ඒ හින්දා තමයි චිත්‍රාල් යොදාගත්තේ. චිත්‍රාල්ගෙත් මම හිතන්නේ මුල්ම මේ සංගීත නිර්මාණය කරපු චිත්‍රපටි දෙකෙන් එකක් මේක. චිත්‍රාල්ගේ ගායනයේ ගායන හඬේ තියෙන ඒ ඉහළ ස්වරයෙන් ගායනා කරන්න පුළුවන්කමත් ඔහුගේ හඬේ තියෙන ගැඹුරත් මේ ගීතයට මේ අවශ්‍ය කරන ජවය දුන්නා කියලා මම හිතනවා. ඇරෙන්න ඉතින් දැන්වත් ඉඩ දෙන්න සොඳුරු සීනෙන් ඇරෙන්න මා වැස්සක ගිනිගත්ත ඒ ප්‍රේමවන්ත සීනෙන් ඇරෙන්න සුයික්මුණු පිළිවෙත් සුරැකුණු මගේම විජිතයෙහි මා කිරුළ දරා සිටියා ආදරය ඇවිත් සීනෙන් ඒ කිරුළ සොරාගත්තා වැස්සක ගිනිගත්ත ඒ නිලංකාර සීනෙන් ඇරෙන්න ආදරය අකපහින්දා මා වැස් වලා සිටියා දැමුණු සුයික්මුණු පිළිවෙත් සුරැකුණු මගේම විජිතයෙහි මා වෙස් වලා සිටියා ආදරය අකප හින්දා
සීනෙන් මට කියා දෙන්න රහසින් ඇරෙන්න කොයි සීනෙන්ද කියා මා ඇර පලා යන්නේ මේ මොරසූරන වැස්සේ ඇරෙන්න සීන ගිනි ගන්නා මේ මොරසූරන වැස්සේ මා ඇර බලා යන්නේ කොහෙදයි මට කවුද කියා දෙන්නේ කවුද කියා දෙන්නේ ඇරෙන්න මා වැස්සක ගිනි ගත්ත ඒ නිලංකාර සීනෙන් ඇරෙන්න මා වැස්සක ගිනි ගත්ත ඒ නිලංකාර සීනෙන් ඇරෙන්න ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද නිර්මාණවේදී අශෝක හඳගමත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ. ඔබ ඊළඟට තෝරන ගීතයත් එක්ක මට හිතෙනවා අපි ගියොත් හොඳයි කියලා වේදිකාව පැත්තට. මොකද ඔබේ මුල වේදිකාව නිසා. ඕ මගේ මුල වේදිකාව තමයි. නමුත් මේ ගීතය තෝරගත්තේ ඒ තේරුමෙන්ම නෙවෙයි, වෙන අදහසකින් තමයි තෝරගත්තේ. මම අපි වේදිකාවට එන කාලේ මේ තාමත්ම මේ ජනප්‍රිය වෙච්ච මේ වේදිකා නාට්‍යයක් තමයි නේන සූදුව කියන වේදිකා නාට්‍ය. ඒක ජනප්‍රිය වුණේ එක්තරා විදියක අහම්බෙකින්. ඒ කියන්නේ මధుර ජවනිකා. ඔව් මధుර ජවනිකා නේනගේ සූදුව තමයි ජනප්‍රිය වෙච්ච නාට්‍ය. ඒ ජනප්‍රිය ඒ වේදිකා නාට්‍ය ඒ නේනගේ සූදුව වේදිකා නාට්‍ය ජනප්‍රිය වුණේ මధుර ජවනිකායකේ තියෙන මෙන්න මේ ගීතේ හින්දා. මధుර ජවනිකායකේ ගීතය ඇහැට කනට වැඩසටහනකට රූපවාහිනියේ මේ විකාශය වුණා. ඒ ගීතේ ටයිටල් එක නේනගේ සූදුව. හරි. ඒතකොට ඒ දවස්වල නේනගේ සූදුව කියලා නාට්‍යයක් තිබ්බා. මිනිස්සු හිතුවා මේ සින්දුව තියෙන්නේ ඒ නේනගේ සූදුව නාට්‍යය තමයි කියලා. ඒ හින්දා මිනිස්සු මේ පොරකකා ගියා ඒ නාට්‍ය බලන්න. සින්දුව බලන්න ගියාම ඒක ඇතුලේ හිටියා නිහාල් සිල්වා, මේ සාජන් නල්ලතම්බිගේ චරිතය රඟපාපු. ඉතින් නිහාල් සිල්වාගේ කොමඩි වල මිනිස්සු බැඳුනා. ඊට පස්සේ මේක පැල් බැඳගෙන මේ දුවන්න පටන් ගත්තා ඒ කාලේ. ඒ වගේ හරි අහම්බ ඇක්සිඩන්ට් එකකින් තමයි මේ නේනගේ සූදුව කියන වේදිකා නාට්‍ය මේ ජනප්‍රිය වුණේ. ඉතින් මේ ගීතය තෝරාගත්තේ මම මේකත් අර කොළඹ ජීවිතේ එක්තරා විදිහකට මේ චිත්‍රවත් කරන ගීතයක් හින්දා මේක කියන්නේ කොතලාවලගේ ජෝන් කොතලාවලගේ මේ වීරකම් පිළිබඳව මේ පුරාජේරුවක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් මේක මං දැන් මේ කොළඹ දැන් මේ මසංගස් හන්දියේ තමයි මේ නීනා කියන දැන් ඒකත් කියනවා දැන් මේ ලංකාව මෙහෙම වෙලා මේ හම්බ 70 කොළඹ අල්ලගත්තා කියලා කියන. හැබැයි ඒක ඒ කියන එකේ තියෙන අද හම්බ කියනකොට තියෙනවනේ පොඩි නිකන් වෛරී මේ හැඟීමක්, එහෙම ස්වභාවයක් නෑ. ඒ හම්බ කීමේ මේ හම්බ 70 මේක අරගත්ත කිව්වත් ඒ භාෂාව දැන් කොතලාවලත් අපි දන්නවා කතා කරේ තෝ පළ මේ උඹ කියන අන්න ඒ භාෂාවෙන් හරි. නමුත් ඒක ඇතුලේ ඒක ඊට වඩා බොහොම සුන්දර මිනිස්සෙක් ඒක ඇතුලේ ඒ භාෂාවට යටින් හිටියා. ඉතින් මේ භාවිතාව ඇතුලේ එහෙම මේ වෛරයක් තිබ්බේ නැහැ. ඉතින් මේ නීනා කියන තම්බි මසංගස් හන්දිය කියන එකත් හරි අමුතු වචනයක් නේ කොළඹ තියෙන. මසංගස් හන්දිය කියන එකේ තේරුම කොහෙන් ආවද කියන්න මේ හිතා ගන්න බෑ. මෙසෙන්ජර්ස් කියන එක තමයි මසංගස් වෙලා තියෙන්නේ කියලා කියන. ඉස්සර මං හිතන්නේ ලියුම් බෙදපු එක මේ කට්ටිය එකතු වෙලා තමන්ගේ ලියුම් හුමාරු කරගත්ත තැන කියලාත් කියනවා. ඒකට මෙසෙන්ජර්ස් ජංක්ෂන් හරි මොකක් හරි තිබිලා ඒක මසංගස් හන්දිය වෙලා මේ සිංහලට ඇවිල්ලා කියලාත් කතා බහක තියෙනවා. ඉතින් මේ මසංගස් හන්දිය තමයි නීනා සූදු කොස්ගස් හන්දියේ නීනාගේ ගෙදර තිබිලා තියෙන කොස්ගස් හන්දිය තමයි මේ සූදුව
තිබිලා තියෙන. ඉතින් ඒ සූදු පරිසරය මේ සේදවත්තේ ජෝන් කියන චණ්ඩිය මං කිව්වා අර කලින්තර අර ගීතේත් අර කොළඹ මැවෙනවා වගේ මේකත් කොළඹ එක්තරා වෙන සංස්කෘතියක් යටතේ තියෙන කොළඹ මැවෙන. අනිත් එක පොලිසිය මේ ජෝන් කොතලාවල් කියන්නේ කොටහෙනේ පොලිසියට මාරු වෙලා ආපු මේ පොලිස් නිලධාරියා ඕ ගිහිල්ලා ඔක්කොම අල්ලගෙන දඩ ගෙවන්න බැරි අයට දඩත් ගෙවලා පස්සපැත්තට පයින් එහෙවුත් ගහලා අවවාද කරලා නිදහස් කරලා ආපු කෙනෙක්. ඒ කියන්නේ දැන් එහෙම නෙවෙයිනේ මේ සමහරක් වෙලාවලට මේ ඊට වඩා මේ ඒ කියන්නේ එහෙම මේ සානුකම්පිත බවක් නැහැනේ. දැන් කමං කරන්නේ රාජකාරිය තමයි. රාජකාරියට අහු වෙනවා වැරදි කරන මිනිස්සු. නමුත් ඒ වැරදි කරන මිනිහා අල්ලගන්න එකේ පරමාර්ථය ඔහුව යහමහකට ගැනීම වගේ අදහසක් ඒක ඇතුලේ තියෙනවා. ඉතින් එහෙම චරිතයක් විදිහට තමයි මෙහි ජෝන් කොතලාවල මේවා කරන්නේ. සිටියා නම් එහෙම මේ දැන් කොහේ හරි ඉන්නවා නම් මේ නිවන් දකින්න ඕන කියලාත් මේ කියන අවසානයේ කියන. ඉතින් ඒ වගේ හරි මේ සුන්දර ගීතයක් මම හිතන්නේ මේකත් දයානන්ද ගුණවර්ධනගේ මధుර ජවනිකා නාට්‍යයේ එන ගීතය ජැක්සන් ඇන්තනි අනුලා බුලත් සිංහලයි ගායනා කරන්නේ. කරගෙන ඒ ගුණ කඳ එවනුව සත්ධර්මය උතුම් මුදුනක් කර මෙන්න වැන්නම්. එවනුව මහ සංඝ රත්නේ වැඳ සුරන්ට පින්දී සොඳ කියනවා අපි මේ නගේ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ. සිරින් සපිරි අපේ ලක්දිව අසූනි ඉංග්‍රීස් රජුන්ට එලිමින්ට නොදී අපට බලේ ගත්තා ඔවුන් අතට. පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුණ කොළොම්පුරට ඔවුන් අතර හිටියා නෙයින තම්බි කියලා කෙනෙක් ජයට. කොතලාවල කියලා සොඳට හිතලා වැඩ කරන එතුමා ජෝන් නමින් පුරසින්දෙට ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට එකලා ඔහු කළ දස්කම් කියනවා අපි පෙලින් පෙළට. ඉක්මන් කර කම්බසරුන් පටලෙන් සුදී අඳින්ට සල්ලි දීලා ඕන් අතට යන්ට කීවා සූදු පොළට. ඊට පස්සේ සිද්ධ වෙච්චි දේ පුදුමයි අහන් ඉන්ට. එන කෝරියම් වන්දදු සංගති සොල්ලුම් ගෝමට නව වන්දදු විලයාට තුපන්කාර ඔන්ග කිට්ට ඔන්න ඉතින් වාවා කියලා එක්ක ගියාගේ ඇතුළට. මහතුනි
ඒ සූදු පිටිය එතනට චණ්ඩියා තමයි සේදවත්තේ ජෝංගොයියා දිනන්න අත ගත්තු ගමන් මැතිඳුට ඔහු ඔරවා සිටියා කොහෙන් ආපු දෙමළෙකුඩයි කියලා ජෝන් නැගිට සිටියා ගල්ලා මෙතන ඉන්නේ කොතලාවල කිව්ව කලට තනියෙන්මයි අල්ලගත්තේ 20ක්වත් අඩංගුවට අන්න කලට චණ්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්ට තුන මැතිද පයින් එකක් දිවුරන් කිරි කටින් එන්ට ඉන්ට හිටින්ටත් බැරි උනි මල මුත්තර පිට වූ කලට ඔන්නේ විට ආවා එළුව පැනගෙන මැදිඳුට අනින්ට කාගෙන් බේරුණත් බැරිය එළුවාගෙන් මාරු වෙන්න වේගෙන් පැන්නා මැතිඳා ඒ උනාට ඉදිරි පිටට උඹද මිතුරේ හතර ගාතේ චන්නියා කියමින් මෙතෙන්ට දුන්නා වම් පයින් එකක් පස්ස ගාතේ කැඩිලා යන්න ඉඳලා මොටද කියලා නේන පැන විජහට අතින් පයින් නෙමෙයි ඔන්න කානු 7යි පිස්තෝලෙට කනින් මේක කීව නමුත් පත්තුණු උනි මැතිඳු පිනට මුනින් වැටුනි නේන තම්බි මැතිඳා දුන්නු මරු පහරට මැතිඳා ගත්තා ඔවුන් හැම එළියට ඇත්තයි අපි මල් පුදන්ට ඕනෑ ඕම වීරයින්ට එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල්වත් දෙපිට්ටනියට පියෙක් ලෙසට ඕදන් දී දුසිරිතෙන් වලකින්නට දෙකක් පාර බැගින් දුන්නේ මැතිඳුනි එය මතක් වෙන්ට කොතෙක් විදුන නමුත් ඔවුන් මැතිඳුට වැද ගියයි යන්ට එතුමා කළ දස්කම් නම් එක කටකට බැහැ කියන්ට හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් දියේ හොඳට හිටියානම් අද වෙනතුරු රජ කරනවා ලංකාවට එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අශෝක හඳගම නිර්මාණවේදියත් එක්ක අපි කතා කරමින් ඉන්නේ ඔබ තෝරපු ගීත ලයිස්තුව ඇතුලේ මම හිතන්නේ මේ මම යම් කතාබහක් එක්ක නිර්මාණය වුණු ගීතයක් හැටියට සහ ඔබේ නිර්මාණයකින් විශේෂයෙන්ම ටෙලි නාට්‍යයකින් හෝ සිනමාවකින් එහෙම නැත්නම් වේදිකා නාට්‍යයකින් වියුක්තව ඔබ විසින් නිර්මාණය කරපු එක්තරා විදිහක වෙනත් පරිකල්පනයක් වෙනත් දිශාවක් මතු කරන්නට උත්සාහ කරපු ගීතයක් තමයි දෝංකාරය. මම දෝංකාරය කියන ගීතය. මම දෝංකාරයයි කියන ගීතේ මම දෝංකාරය කියන්නේ අයම් එකෝ කියන තේරුමෙන් එකෝ කියන්නේ මේ ඔය ග්‍රීක දේව කතාවල නේන චරිතයක් ඒ දෝංකාරය කියන තේරුමෙන්ම තමයි මේ එකෝ කියන තේරුමත් ඒ දෝංකාරය කියන තේරුම තමයි මේ නාසිසස් කියන මේ පුද්ගලයා ඒ කියන්නේ මේ දිව්‍ය පුත්‍රයාට පෙම්බැන්ද මේ එකෝ දෙකෝට පෙම්බඳින්න සිද්ධ වුණේ නාසිසස් ගිහිල්ලා මේ නාසිසස් කියන්නේ තමන්ගේම රූපය පිළිබඳව මේ ප්‍රේමයක් හටගන්න කෙනෙක්. ඒක නාසිසම් කියලා කියනවා. තමන්ගේම රූපයට තමන්මටම ඇල්ම කරන කෙනාට. ඉතින් ඒක මානසික මේ රෝගී තත්වයක්. ඒ මානසික රෝගී තත්වය අඩු වැඩි වශයෙන් අපි කාටත් තියෙනවා. ඉතින් ඒක උත්සන්න වෙච්ච මොහොතක තමයි අපි මේ ජීවත් වෙන්නේ. උදාහරණයක් හැටියට අපි Facebook වගේ සමාජ මේ මාධ්‍යයක් ගත්තොත් එහෙම Instagram වගේ එකක් ගත්තා වුණත් ඒකේ කේට කරන්නේ තාක්ෂණය උදව් කරන්නේ මේ නාසිසම් තියෙන ආශාව සමනය කරගන්න. ඒකට තමයි මේ ඒක එන්නේ. අපි
අපි අපිවම දකින්න තමයි උත්සාහ කරන්නේ. ඒක ඇතුලේ අපි අපිවම අපි අපේම හඬට තමයි මේ ඇහුම්කන් දෙන්න අපි අපිම දකින්නවා කියන අදහස් වෙන්නේ අර බාහිර දැකීම තමයි මම දන්නේ. ඒක ඇතුලේ අභ්‍යන්තරයක් අපි දකින්න උත්සාහ නෑ ඒක නෙවෙයි. මේ බුද්ධ ආගමේ මේ දාර්ශනිකව මේ සඳහන් වෙන මේ තමන්ව සොයා යාම නෙවෙයි මේ තියෙන්නේ. මේ රූපමය වශයෙන් කියන්නේ තමන්ගේ රූපයට තමන් වශී වීම. ඒ කියන්නේ තමන් ආදරේ අන්තිමට මේ එකෝ මේ නාසිස්ගේ ආදරය මේ හොරාගෙන මුළු මේකම මේවා වුණත් ඒ මුළු ජීවිත කාලෙම මේ යාට හම්බ වෙන්නේ නැහැ මේ නාසිසිස්ගේ ආදරය දෙන්න. එකෝ කියන එකනට තියෙන්නේ මේ තමන් කියන දේ තමන්ටම ඇහෙන එක. ඒ කියන්නේ I love you කියලා කිව්වහම නාසිසිස්ට ඒක නාසිසිස්ට නෙවෙයි. ඒක එකෝ වෙලා එයාටම තමයි මේ ඇහෙන්නේ. නාසිසිස්ට ඒක ඇහෙන්නේ නැහැ. ඒ වගේ මුළු මේක පුරාම මෙයා මේ නාසිසිස්ට ආදරය කිය මේ ඉන්නවා කියන එක තමයි ඒක තියෙන්නේ. ඉතින් මේ ගීතය ඇත්තරම ලිව්වෙත් මේ දැන් මේ වර්තමාන සමාජයේ මේ නාසිස්ටික් බිහේවියර් එක එහෙම නැත්නම් ඒ නාසිස්තිමය ආශාව මේ හැසිරීම මේ පිළිබඳව කිසියම් විදිහක සංවාදයක් මතු කරන්න. මේ ගීතය ලියුණේ මේ ඉන්දිකා උපමාලි කියන මේ ගායිකාවගේ ඉල්ලීමකට ලියවිච්ච ගීතයක් නෑ. මේක තේමාව කිව්වේ නෑ. තේමාව මම තමයි ගීතයක් ලියලා දෙන්න අයියා කිව්වහම මම මේ ගීතය ලියලා දුන්නා. ඉතින් මේකට මේ ගැඹුරු අරුත මේ ඉස්මතු වෙන ආකාරයකට මේ කියන්නේ ඒකම ඉන්දිකාගේ හඬේ තියෙන මේ පුලුල් පරාසය ආවරණය වෙන ආකාරයකට මේ ගායනා කරන්න පුළුවන් විදිහේ තනුවක් නිර්මාණය කළේ චිත්‍රාල් සෝමපාල. ඉතින් මේ දෙන්නාගේ සංයෝගයෙන් මේ ගීතය ඊටාත්ම කිසියම් විදිහක ප්‍රබල ධ්වනිතාර්ථ මතු කරන මේ ගීතයක් බවට මේ පත් වුණා.
කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද නිර්මාණවේදී අශෝක හඳගම සමග අපි මේ කතා කරමින් ඉන්නේ. ඊළඟට ඔබේ නොවන ගීතයක් තෝරන්න ගිහම ඔබ දුර පෙනෙන තනිතලා කියන ගීතය තෝරා ගන්නවා. දුර පෙනෙන තනිතලා කියන ගීතයත් මේකත් තෝරගත්තේ මම එක්තරා තේරමකට මේ ඊතුරු ඉස්සරහට අනිත් ගීතයත් එක්ක දෙකම තෝරගත්තේ අර කොළඹ මේ කේන්ද්‍රීය වෙච්ච ගීත දෙකක් තෝරගත්තා වාගේ මේක තෝරගත්තේ වන්දනා ගමන කියන එක කේන්ද්‍ර කරගත්ත මේ එකක්. මේ වන්දනා ගමන කියන එක තමයි ඉස්සර අපි පුංචි කාලෙත් අපේ අම්මලා තාත්තලා පුංචි කාලෙත් මේ විනෝද ගමනට හේතු වෙච්ච මේ ගමන. අපි මේකට වන්දනා ගමනක් කිව්වට යන්නේ වටවන්දනාවේ වුණාට මේක ගමේ කට්ටිය එකතු වෙලා නඩයක් හැදිලා මේ යන ගමන ඊටාත්ම මේ විනෝදජනකයි. අපි දන්නවා අපේ නිකන් මේ සාමාන්‍යයෙන් මේ භාවිතාවේදී බෞද්ධ භාවිතාවේදී නච්ච ගීත වාදිත කියන එක ඒ කියන්නේ අපිට තහනම් මේ ගීත ගායනා කිරීම වගේ දේවල් අකපයි වගේනේ යන්නේ. ඒකට රුකුල් දෙන්නේ නැහැ. ඒ ගීතයට රුකුල් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒක අධෛර්ය කරන එකක් තමයි තියෙන්නේ. ඒ හින්දා මේ වන්දනා නඩ යන්නේ වන්දනාවේ නමුත් විනෝද ගමනක් යන්නේ. ඒ විනෝද ගමන් වලට කියවෙන මේ ගීත නිර්මාණය වුණේ බුදු බැති ගී විදිහට. හැබැයි මේ බුදු බැති ගී විදිහට මේක ලියවුණාට මේක ඇතුලෙන් තියෙනවා කිසියම් විදිහක ශෘංගාරයක් කිසියම් විදිහක මේ රිද්මයක් නිකන් බස් එක යනකොට නිකන් එන තාලයට යන එකක් අපි විනෝදයට තමයි මේ ගීතේ ගායනා කරන්නේ. දුර පේන වැලිතලා මෙතැනිතලා අනුරාධපුර දිහා අර කියලා කියනකොට අපිට මේ ලතාව අපේ ඇඟට දැනෙනවා නිකන් බස් එකේ යන. ඉතින් තරුණ තරුණී යනවා ඒක ඇතුලේ මේ ප්‍රේම සම්බන්ධකම් හට ගන්නවා. ඉතින් ඔය ඔහොම තමයි ඔහොම ගමනක් තමයි ඔය වන්දනා ගමන කියලා මේ ඒ කාලේ තිබිච්ච අර පාංගෙඩිය වගේ බස් එකක් හොම්බ තියෙන ලොරිය වගේ බස් එකේ මේ පාට කණ්ණාඩි තියෙන. හරි. ඔය ඇතුලෙන් එන අමුතු විෂුවල් එකක් ඒක ඇතුලේ තියෙනවා. ඒ වන්දනා ගමන් යනකොට කියවෙච්ච මෙන්න මේ ගීත ඇතුලේ තියෙන මේ අර රොමැන්ටික් ගතිය. එහෙම නැත්නම් ශෘංගාරාත්මක මේ ගතිය මේ බුදු බැති ගීයක් ඇතුලේ මතු කරන මේ ගැති මේ වගේ ගීත ගණනාවක් තියෙනවා. ඒක ටිකක් ඒක පිළිබඳව කිසියම් අවබෝධයක් මේ රසයක් මේ දෙන්න ඕන කියලා හිතලා තමයි මේ ගීතය මම තෝරාගත්තේ. අනුරාධපුර
යමුද අනේ යුර දිගේ දිසාවැව වටේ යමුද අනේ යුර දිගේ දිසාවැව වටේ යමුද අනේ යුර දිගේ දිසාවැව වටේ දිසාවැව වටේ නුර බේර දැනිකා අනුරාධපුර දිහා මුන් පෝයදා දේශියා සාදු කියවියා මුන් පෝයදා දේශියා සාදු කියවියා ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද නිර්මාණවේදී අශෝක හඳගම සමග අපි මේ කතා කරමින් ඉන්නේ. අපේ පිළිවෙල අනුව ඔබ විසින් රචනා කරපු ගීතයක් තමයි අපි තෝරගන්නේ. ආපහු අපි සින්තටික් සිහින කියන මේ නිර්මාණයට යනවා. ඔබ මේ රචනා කරපු ගීතත් එක්ක බැලුවාම ඔබ සාමාන්‍යයෙන් අපි බොහොම సౌందర్యාත්මකව එහෙම නැත්නම් යම් පණිවුඩයක් සහ යම් දාර්ශනික කල්පනාවන් ගීත ඇතුලේ ගේනවා. ඔබගේ මේ ගීත දිහා බැලුවහම ඔබ ලියපු ගීත දිහා බැලුවහම තියෙනවා හරි ගැඹුරු දර්ශනයක්. ඒක අරමුණු සහගතව නොවෙන්නත් පුළුවන්. දැන් අපි ගත්තොත් මායාව කියව බැත්තක් වගේ. එතකොට ඇහැරෙන්න කියන ගීතය. දෝංකාරය කියන්නේ ඔබ වෙනමම ග්‍රීක පුරාවෘත්තයක් එක්ක ඔබ ගේනවා නූතනත්වයට ඒ අදහස. සහ මේ අපි දැන් අහන ගීතයක්. මේ ගීතෙත් එක තැනක තියෙනවා තප්පරෙන් කල්පයක් කියන්නේ තප්පරෙන් බිඳක් නම් කියන. ඒ කියන්නේ ඒක ඇත්තරම මේ ඒක තමයි ඒ ගීතේ මේ අදහසත් මේ ටෙලිනාට්‍යයත් ඇත්තරම මේ මම කියවන විවිධ මේ චරිත මේක ඇතුලේ ඉන්නවා කියලා හැමෝම එක්තරා විදිහක පරාරෝපිතතර හැම චරිත ඒට අමතරව ගත්තොත් එහෙම දැන් මේ මේක ඇතුලේ ඉන්න ශූන්‍යතාවය පිළිබඳව බොහෝ වෙලාවට මේ කතා කරන කෙනෙක්. මේ ශූන්‍යතාවය කියන එක අපි සාමාන්‍ය මේ ව්‍යවහාරයේදීත් මේ අපි හිතන්නේ මේ හිස්කම කියලා වෙල. හිස්කම නෙවෙයි අත්ත. ශූන්‍යතාවය කියලා කියන්නේ එක්තරා විදිහක පිරිපුන්කමක්. ඒ කියන්නේ අපි වීදුරුවක වතුර තියෙනවා නම් ඒ වීදුරුව වතුරෙන් පිරීලා. ඊට පස්සේ අපි වතුර අයින් කරාට පස්සේ අපි කියන්න පුරුදු වෙලා ඉන්නවා මේ වීදුරුව හිස් කියලා. නමුත් ඒක හිස් නෑ. ඒක වතුරෙන් හිස් වෙන්න පුළුවන්. නමුත් ඒක වාතයෙන් පිරීලා තියෙනවා. ඒ කියන්නේ මේ හිස්කම කියන්නේත් එක්තරා විදිහක පිරිපුන්කමක්. බිඳුව කියන්නේ පූර්ණත්වයේ මේ සංකේතයක්. ශූන්‍යකම කියන්නේ පිරිපුන්කම කියන එක. ඒකයි අර කියන්නේ කල්පයක් කියන එක නිරූපණය කරන්න පුළුවන් තප්පරෙන් අංශ මාත්‍රයක කියන එක. ඒක එහෙම එහෙම වර්ණ ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙන්න මේ තේරුමින් තමයි මේ ගීතය ගායනා කරේ. මේක විශ්වවිද්‍යාලයක මේ ඉගෙන ගන්න මේ ළමයි ටිකක් ඩිග්‍රී ඉවර වෙලා මේ අවසානයේ මේ යන මේ going down trip එක කියලා කියන අපේ මේ බැච් එක මේ කට්ටිය එකතු වෙලා යන විනෝද චාරිකාවේ අවසාන මොහොත මේ සනිටුවන් මේ වෙලාව ඒ වෙලාවේ වුන් දැන් එතනින් එහාට වුන් ජීවිතයට විවෘත වෙනවා. උන්ට ජීවිතය හොයාගෙන යන්න වෙන. ඒ වෙලාවේ තමයි මේ ගීතය ගායනා වෙන්නේ. ඉතින් මහාචාර්යවරයා මේ එතන ටෙලිනාට්‍යයේම කියනවා මේ ජීවිතේ මේ හොයාගෙන යන්න දඟලන්න එපා. ජීවිතයට තමන්ව හොයාගෙන එන්න මේ ඉඩ දෙන්න කියලා. තමන් ඒක හඹාගෙන යන්න එපා. ජීවිතයට තමන් හොයාගෙන ඉන්න ඉඩ දෙන්න. එතකොට ජීවිතයට මූණ දෙන්න පුළුවන් කියලා තමයි ඒක ඉවර වෙන්නේ. පරිසරයේ මොහොත නිරූපණය වෙන ගීතයක් තමයි මේකේ තියෙන මේ මුළු ටෙලිනාට්‍යයේම එක්තරා විදිහක මේ කතා වෙන තවත් විෂයක් පිළිබඳව මේක ඇතුලේ මේ කතා වුණා. ඒ ශූන්‍යතාව කියන දාර්ශනික අදහස. ඉර හඳට වඩා අපි ඈත බව දන්න
දන්නවා ඒ වුණත් අහම්බෙන් එකම එක මොහොතකට ඔබට මා හමු වෙලා දැන් ඉතින් වෙන කුමක් කරන්නද දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආදරය කරනු මිස ආදරය කරනු මිස ලා 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 මහා පතරංගටත් වඩා දිග කතාවක කොම්බුවක් තරම් නැති අපේ ලව් සින්දුවේ අන්තරා පෙලියක සමන්ති මා ඔබව හිම්බා පැය කටුව කුමකටද ඔරලෝසු මූනකට කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම් කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම් සාරසංක කල්ප ලක්ෂයක් මා ඔබට තුරුළු වී නිදිබරව උන්නා සමන්තේ ඔබේ තොල් පෙති වැදි මගේ නළලේ කොනක කේශනාලිකාවක් පිපිරුණා කේශනාලිකාවක් පිපිරුණා දැන් ඉතින් වෙන කුමක් කරන්නද දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආදරය කරනු මිස ආදරය කරනු මිස දැන් ඉතින් වෙන කුමක් කරන්නද දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආදරය කරනු මිස ආදරය කරනු මිස ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද අශෝක හඳගම නිර්මාණවේදියත් එක්ක අපි මේ කතා කරමින් ආවේ මතන්නේ මේ අශෝක හඳගම කියන ගීත රචකයා පිළිබඳව එහෙම ලොකු සංවාදයක් සමාජය තුනේ හැදුන්නේ නැත්තේ මොකද මම ඔබ ලියපු සහ ඔබේ කල්පනාවන් දිහා බැලුවාම ඒ ඇතුලේ තියෙන විශාල දර්ශනයක් මොකද අපේ ගීත පිළිබඳව කියන්නේ සමස්තයක් හැටියට ගීත සම්බන්ධයෙන් ලංකාවේ යන සමාජය ඇතුලේ තියෙන සංවාදය අඩුකමක්ද ඒ හිඟකමේ අහේනියද ඔබේ නිර්මාණ පිළිබඳව තරම් ලොකුවට කතා නොවුනේ ඒක නම් මම ඇත්තටම දන්නේ මොකද්ද කාරණාව කියලා. ඉතින් මම ඒක ඒ තරම් හිතන්නෙත් නැහැ. මොකද හේතුව මේ ගීත රචනාව කියන එක මගේ විෂය නොවන නිසා. නමුත් මේ ගීත ඉතින් තියෙනවා. ඉතින් තැන් වල YouTube එකේ එහෙම නැත්නම් ඔය සමහරක් වැඩසටහන් වල ඇහෙනවා තමයි. හැබැයි ඉතින් අර පැල් බැඳගෙන මේ උදේ හවස මේ වාදනය වෙනවා නම් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ උනාට ඉතින් මේ අහන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේ ඊටාත්ම මේ ආසාවෙන් රස විඳින බව මම දන්නවා.
මම දන්නේ නැහැ. ඉතින් ගීතය පිළිබඳ සංවාදය කොච්චර දුරකට හද පැතිරිලා තියෙනවද, එහෙම නැත්නම් ඒකට කොච්චර අවධානයක් තියෙනවද කියන එක පිළිබඳව එච්චර සිනමාව වගේ විෂයක් නම් මේ ගොඩක් වෙලාවට Facebook එකේ මේ තැන් වල කතා වෙනවා. ඒ සිනමාව දැන් උදාහරණයක් ඇරෙන්න මම කරපු ඒ beer without alcohol, එහෙම නැත්නම් alcohol නැති බියර් සම්බන්ධව මේ සමාජ ජාලාවල විශාල මේ ගැටුම් මේ කාර්ය තත්ත්වයක් ඇති වුණා පහුගිය කාලේ. ඔය මේ ඉතින් ඒක හරි වටිනවා තාමත් ඒ සංවාදය මේ ඇදෙනවා මේ දාර්ශනික පැටලිලි සහිතව. ඉතින් ඒ වගේ එකක් ගීතයකට මේ එනවා අඩුයි තමයි. නමුත් ඒක ඉතින් ලංකාවේ අවධානය පිළිබඳ ගැටලුවද දන්නේ. හැබැයි මට මතකයි දැන් ඉස්සර ආවනේ ගීත කැසට් එලි දක්වන කාලේ, ඒ කාලේ වෙනකොට ගීතය පිළිබඳ සංවාදයක් තිබ්බා. දැන් මට මතකයි නන්දාමාලිනිගේ සත්‍ය ගීතය පිළිබඳව, පවන වැඩසටහන පිළිබඳව සහ ඒ හේමන්තේදී කියන මේ කැසට් පටය පිළිබඳව අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ විවිධ මේ තියුණු මේ සංවාද ඇති වුණා. ඉතින් ඒවා මේ ඒක හරි වටිනවා. ඒ සංවාදයේ ගීත විඳින්නත්, ඒ ගීත තේරුම් ගන්නත්, ඒවායේ සමාජ දේශපාලනික බලපෑම ඉම්පැක්ට් එක තේරුම් ගන්නත් මේ අපිට මේ හේතු වුණා. මට මතකයි සුචරිත ගම්ලත් එහෙම ඒ ගීත පිළිබඳ විචාරය කරනකොට සුනිල් ආර්යරත්න වගේ මේ ගීත රචකයෙක් ළඟ තියාගෙන හොඳට මේ දෙනවා ඒ දවස්වල. හැබැයි තරහකට නෙවෙයි. නමුත් ඒක ඒ වගේ මේ සක්‍රීය සංවාදයක් ගීතය පිළිබඳව තිබ්බා. දැන් ඉතින් එහෙම බවක් පේන්න නැහැ ඉතින්. ඔව් දැන් විශ්වවිද්‍යාලයකට ගියාම සමහර වෙලාව අවස්ථාවලදී කියන දෙයක් තමයි අපි ඒ කාලේ ප්‍රේක්ෂකාගාරේ ඉන්නකොට විශ්වවිද්‍යාලයට ඒ ආපු විද්වතුන් ප්‍රශ්න කරා. හැබැයි දැන් අපි විද්වතුන් නැටියට ඒ වේදිකාවට එනකොට අපිට ආපහු ප්‍රේක්ෂකාගාරේ ප්‍රශ්න කරන්න වෙනවා. ඔව් ඒක තමයි. එහෙම ප්‍රශ්න කරන බවක් දැන් නැහැ. ඉතින් මේ ප්‍රශ්න කරන ශිෂ්‍යයා වෙනුවට, විද්‍යාර්ථියා වෙනුවට මේ හුම්කම් දෙන කෙනෙක් තමයි ඉන්නේ. ඉතින් ඒක හරි වැරදි මේ විශ්වවිද්‍යාල සංස්කෘතිය ඇතුලේ මං හිතන්නේ. ඊට වඩා මේ ගැටෙන, හැප්පෙන, තර්ක කරන අලුත් දෙයක් එතනින් අලුත් දෙයක් උපදින්නේ. එහෙම මේ භාවිතාවක් අපිට දකින්න හම්බෙන්නේ. ඒක ඉතින් කනගාටුදායක තත්ත්වයක් ඉතින්. අවසන් ගීතයට යන්න කලින් ඔබේ මේ ගීත ලයිස්තුව දිහා බලපු අපේ මේ ඉහෙලියක් කිව්වා මේ ඔබේ මේ ගීතේ වල අර්ථ තේරුම් දිහා බලම පොඩි ඇබ්ස්ට්‍රැක්ට් ගතියක කැමැත්තක් තියෙනවද කියන එක පිළිබඳව. එහෙමද? අනිත් තේරුම් අනිත් ගීත නැත්තම් මගේවද? පොදුවේ ගත්තම පොදුවේ ඔව් එහෙම වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මෙහෙමනේ සාමාන්‍යයෙන් ගීත තෝරන වැඩසටහනකට ආවහම අපි ගොඩක් වෙලාවල් වලට මේ තෝරනවා මම අහලා තියෙන්නේ මේ අපිට නිතර ඇහෙන සහ මේ බොහොම මේ කිසියම් එකම විදිහේ තමන් කැමති ගීත කියලා තෝරනවා තමයි. නමුත් දෙක තුනක් අහපුවම ඔක්කොම මේ එකම අරමුණකින් තෝරපු ගීත හැටියට මට තියෙන විවිධ දේවල් මං කිව්වේ ඒකනේ. මට මේ මගේ ගීත ඉතින් මට තේරීමක් නැහැ නේ. ඒක මම ලියපු ටිකනේ. ඒක අනිවාර්යෙන් තියෙනවා. අනිත් ගීත මං තෝරාගත්තේ පොඩි උපමාතෘකා ඇතුලේ. දැන් එකක් කොළඹ මං තෝරාගත්තා. අර සකුරා මල් පිපිලා මං කිව්වයි මං තෝරාගත්තේ මේකේ තියෙන වෙන විශේෂත්වයක් කියලා. S2 පියානෝ මං ඒ ගීත රචනා ශෛලිය මටත් එක්ක සම්බන්ධ වෙන හින්දා මං තෝරාගත්තා. අනිත් එක කොළඹ පිළිබඳව, ඊළඟට මේ වන්දනා ගමන් පිළිබඳව. ඉතින් මොකක් හරි ඉතින් වෙනසක් තියෙන්න ඕනේ. කියන විදිහේ ඇබ්ස්ට්‍රැක්ට් එකක් පේනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක ඇතුලේ ඒක චිත්‍රයක් හැටියට ගත්තාම ඊළඟට තෝරාගත්තෙත් මං වන්දනා මේ ගීතයක්, මන්දනාව කාරණාව කියන ගීතේ. මේ ගීතේට මම ඉතාමත්ම කැමතියි. මේකත් තියෙන්නේ මේ කතරගම වන්දනාවේ ලොරි භාගයක නැගලා යන මේ වන්දනා නඩයක හැනු කෙනෙක් කියන ගීතය. මේක ඇත්තටම මේ ගීතය ගායනා කරන්නේ නන්දා මාලිනී. නන්දක්කා අපි දන්නවට වියපත් කෙනෙක්, වැඩිහිටියෙක් කෙනෙක්. ඉතින් එයා මේක ගායනා කරනකොට දැන් මේකේ මට හරි පාළුයි. ඒ කියන්නේ වන්දනා ගමන කියන්නේ බොහොම විනෝද මේ ජනක ගමනක් නේ මම අර කලින් කිව්වා වගේ. මේ නමුත් මේක මුළු ගමන පුරාම ඇගේ වන්දනා ගමනේ අරමුණ නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇය කිසියම් විදිහක පාළුවකින්, ඒ කියන්නේ ඇයට අවශ්‍යම කෙනෙක් මේ ගමනට ඇවිල්ලා නැහැ. ඒ ගියාම කිරිවෙහෙරේ රැස්වලල්ලත් නැහැ. මේ පහන් වැට මේව වෙලා මණික් ගඟ හිඳිලා. හරි. අරවා මේවා ඒ සියලු කලින් දැක්ක අර සුන්දරත්වය කියන එක මේ නැතිකමත් එක්ක මෙයාත් එක්ක නැති වෙලා. ඉතින් මම මේ රැයට හීනෙන් ඉකිබිනි බෙද ඇඬුවා කියලා මේ නඩේ මේ වැඩිහිටි කන්දේට නගිනකොට මේ hina වුණාවලු කියලා. ඉතින් කලින් දවසේ රැය නිින්දිනුත් හීනෙනුත් මේ පාළුව එයා විඳලා තියෙනවා. ඒකට මේ ගීතේ ආමන්ත්‍රණය කරනවා කෙනෙකුට මට හරි පාළුයි ළමයෝ කියලා. සාමාන්‍යයෙන් අපි මේ ළමයෝ කියලා කියන්නේ දැන් පෙම්වතෙක් නම් තමන්ගේ මේ පෙම්වතියට ළමයෝ කියලා කියනවා.
එතකොට පෙම්බතාටත් ළමයෝ කියලා කියන්නේ බබා කියලානේ දැන් කියන්නේ. එහෙම තියෙන. නමුත් ළමයෝ කියලා කියනකොට මේක ඇතුලේ මේ වෙන වයස හැඟීමක් එනවා. මේ එක්කෝ මෙයා නිකන් මේ පොඩි ළමයෙක් ගැන නෙවෙයි කියන්නේ. අපි නන්දාක්කාම මවාගෙන මේක ඇහුවොත් එහෙම මේ පොඩි ළමයෙක් ගැන මේ ලොකු කෙනෙක් ගැන නෙවෙයි කියන්නේ. එක්තරා විදිහක මේ පුංචි මේ Tamanට වඩා බාල හැබැයි Tamanක ප්‍රේමයක් තියෙන කෙනෙක්. ඉතින් ඒක කිසිම ඒක ඇත්තටම ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන පවා අදහසක් නැහැනේ. මේ කියන දේ සාමාන්‍යයෙන් මේ ඒ අර්ථයෙන් ගත්තාම මේක එක්තරා විවෘතයි. මේ විවිධ විදිහට මේ අරුත් ආරෝපණය කරගෙන රස විඳින්න පුළුවන්. මේක ඇතුළේ සමස්තය පුරා තියෙන අර විනෝද ගමනක වන්දනා ගමනේ තියෙන විනෝදත්වය වෙනුවට විනෝදාකාමී තනුවක් ඇතුළේ මෙහි හුදකලාවක් පාළුවක් තනිකමක් පිළිබඳව ගායනා කරනවා. ඉතින් ඒක ඒ තියෙන ඒ හැඟීම ගැන හිතලා තමයි මේ ගීතය මම තෝරාගත්තේ. හොඳයි. අද අපිට අපි යම් උත්සාහයක් ගත්තා හඳගම කියන සිනමාවේදිය ඇතුලේ ඉන්න ගීත රචකයාව ඉදිරියට ගන්නට. ඔහුගේ නිර්මාණ පිළිබඳව යම් ආකාරයක හඳුනා ගැනීමක් කතා බහක් අපි මේ සිදු කළේ. බොහොම ස්තුතියි ඔබට අද මේ වැඩසටහනට පැමිණියාට. බොහොම ස්තුතියි මාව කැඳෙව්වාට. සහ මේ යන්න කලින් ඉදිරියේදී මොනවා හරි අලුතෙන් නිර්මාණ එන්න තියෙනවද ඔබ නිර්මාණයක් කළා අහඹු ලෙස? ඔව් මම දැන් මගේ ඊළඟ සිනමා පටය සඳහා කටයුතු සූදානම් කරමින් ඉන්නවා. අගෝස්තු මාසයේ විතර රූගත කරන්න බලාපොරොත්තු වෙමින්. දැන් මේ පවතින තත්වය මම හිතනවා ඒ වෙනකොට මගහැරෙයි කියලා සහ ඒ චිත්‍රපටය සඳහා විදේශීය මේ නළු නිලි දෙන්නෙක් එන්න තියෙනවා. ඉතින් ගොවුන් ගෙන්නා ගැනීම තමයි ලොකුම අභියෝගය. ඒකට කටයුතු කරමින් සහ මේ පෙර නිෂ්පාදන කටයුතු වල මේ දවස්වල නියැලෙනවා. කියන්නේ අපිට ඉදිරියේදී ඔබේ තවත් සිනමා කාව්‍යයක් නැරඹීමට අවස්ථාව ලැබේවි. බොහොම ස්තුතියි අද වැඩසටහනට පැමිණියාට. සහ මම දන්නේ හඳගම කිව්වම අපිට සිනමාවයි මතක් වෙන්නේ. නමුත් සිනමාවෙන් අද වෙනස් මානයකට ගිහිල්ලා ඔහුත් එක්ක අපිට කතා කරන්න අවස්ථාව ලැබුණා. අපි නන්දාමාලිනී ගායන මේ ගීතත් එක්ක අදට සහෘදඩ වෙන්න යනවා. එළඹෙන බදාදාත් රාත්‍රී 10ට අපි ඔබ මුණ ගැහෙනවා. සහෘදඩ වන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ මට හරි පාළුයි ළමයෝ වන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ මට හරි පාළුයි ළමයෝ
හරි පාළුයි